සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම කතා කරන්න හිතුවේ අපි PR ඇප්ලයි කරද්දී අවශ්‍ය වෙන ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්නේ මොන ඔතොරිටි එකෙන්ද කියලා හොයා ගන්න හැටි තමයි අද මම ඔයාලට කතා කරන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් අපේ යාළුවන්ට qualifications professional qualifications තියෙනවා. නමුත් PR වලට يعني තමන්ට ඇප්ලයි කරන්න හරි එහෙම නැත්නම් තමන්ගේ පාර්ට්නර්ට පොයින්ට්ස් දෙන්න හරි කොහෙන්ද තමන්ගේ ඒ ප්‍රොෆෙෂනල් ස්කිල් එක ඇසස් කරගන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඇත්තටම මේ මාතෘකාව ගැන අද ඔයාලට කතා කරන්න හිතුවේ. මොකද මටත් මේක තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා මේ මාතෘකාව ඇතුලේ ඔස්ට්‍රේලියාවේ දැනට ඇතුලේ ඉන්න අයට සහ එළියේ ඉන්න මගේ යාළුවන්ට උදව් වෙයි කියලා. එහෙනම් අපි ඉස්සරහට යමු. මම මේකෙදී කතා කරන්න හිතන් ඉන්නවා ස්කිල් ඇසස්මන්ට් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම කොහෙන්ද මේ ස්කිල් ඇසස්මන්ට් ගන්නෙ? සෝල් ලිස්ට් එක. ඒ කියන්නේ සෝල් ලිස්ට් එක කියලා කියන්නේ ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක. ඒක කොහෙන්ද බලන්නේ? ඒ සෝල් ලිස්ට් එකේ මොනවාද තියෙන්නේ? අන්න ඒ වගේ කරුණු, ඒ වගේම උදාහරණ, ඒ වගේ දේවල් මම ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරන්න හිතන් ඉන්නවා. මේ ඔක්කොම විස්තර මම ගත්තේ ඇත්තටම ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්. එයාලගේ මම කොපි පේස්ට් කරලා දැම්මා. ඔයාලට මම ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට ඒව ගිහිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම ස්කිල් ඇසස්මන්ට් එකක් කියලා කියන්නේ skill assessments are issued by relevant skill assessing authorities. ඒ කියන්නේ ඒ skill assessment එකක් issue කරන්න third party companies වලට තමයි මෙහින් මේ රජයෙන් ඔස්ට්‍රේලියාවේ government එකෙන් බාර දීලා තියෙන්නේ. එයාලා එතකොට ඒ කියන්නේ accountant ලව assess කරන්නේ එක authority එකකින්. computer පැත්තට computer engineers ලව එතකොට software පැත්තට එයාලා assess කරන්නේ තවත් assessing authorities වලට. ඒ කියන්නේ doctors ලව nurse ලව එහෙම assess කරන්නේ එක එක එයාලට අදාළ relevant assessing authorities වලින් තමයි ඒ අපේ අදාළ ස්කිල් ඇසස්මන්ට් එක දෙන්නේ. සමහර වීසා කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් PR ඇප්ලයි කරන්න මේ ස්කිල් ඇසස්මන්ට් එක අත්‍යවශ්‍ය එකක්ද කියලා. අත්‍යවශ්‍යද කියන්නේ ඇත්තටම 90ක් වගේ 90ක 95ක් වගේම වීසා සබ් ක්ලාස් වලට මේ ස්කිල් ඇසස්මන්ට් එක අත්‍යවශ්‍යයි. නමුත් මේක අත්‍යවශ්‍ය නොවන ඒවත් තියෙනවා. මොකද වෙබ්සයිට් එකේ දාලා තිබුණේ assessment is mandatory for some visa subclasses. ඒ කියන්නේ තව ඒවා තියෙනවා මේක අත්‍යවශ්‍ය නැති ඒවා. මම මේක කරන්නේ ඒක අත්‍යවශ්‍ය කෙනෙක්ට කරගන්න කොහෙන්ද ඒ assessment authority එක හොයාගන්නේ කියලා. තුන්වෙනි කරුණ ගැන කිව්වොත් some skill assessments have a valid time period. ඒ කියන්නේ මේ අපි මේ ගන්න skill assessment එක එක්තරා කාලයකට විතරයි වළංගු. දැන් මම මගේ ඇසස්මන්ට් එක අරන් තියෙන්නේ ACS කියන Australian Computer Society එකකින්. මගේ ස්කිල් ඇසස්මන්ට් එක අවුරුදු 2යි වැලිඩ් වෙන්නේ. එතකොට අවුරුදු 2කින් පස්සේ මම නැවතත් මගේ ස්කිල් ඇසස්මන්ට් එක අලුත් කරගන්න ඕනේ. ඒ වගේ සමහර ඒවට වැලිඩ් පීරියඩ් එකක් නැහැ. නමුත් සමහර ඒවට වැලිඩ් පීරියඩ් එකක් තියෙනවා. A skill assessing authority is an organization that checks that your skill meet the standards they set to work in a relevant occupation. ඇත්තටම මේ assessing authority එකෙන් කරන්නේ ඔයාට තියෙන degree එක හරි work experience එක හරි ඒ අදාළ occupation එකට හරියට match වෙනවද? ඒ අදාළ occupation එකේ තියෙන standards වලට ගැලපෙනවද කියලා තමයි මේ skill assessment authority එකෙන් check කරලා ඔයාලට certificate එක issue කරන්නේ. Each assessing authority has its own procedures, time frames and charges. ඇත්තටම හැම assessing authority එකම එක වගේ නැහැ. එයාලටම ආවේනික වෙච්ච procedure එකක් ක්‍රියාපරිපාටියක් තියෙනවා. ඒ වගේම කාලරාමුවක් තියෙනවා. සමහර skill assessment මාස දෙකෙන් මාසෙන් එනවා. සමහර ඒවා යන්න ඊටත් වඩා කාලයක් යනවා. ඒ වගේ එයාලට අදාළ වෙච්ච කාල රාමුවක් තමයි එයාලා මේ දේවල් කරන්නේ. ඒ වගේම ඒ අපි ස්කිල් ඇසස්මන්ට් එක ගන්න
මුදලත් ඒ කියන්නේ එක එක assessing authorities වලින් වෙනස් ඒ කියන්නේ එක එක ගණන් වලට තමයි ඒක අපිට මේ ලබා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ මම මේක ගත්තු දවසේ තිබුණා 42 assessing ඒ කියන්නේ assessing authorities 42ක් තිබුණා. මෙන්න මේ වෙබ්සයිට් එක imihomeaffairs.gov.au visa working in කියන්නේ skill assessment assessing authorities කියන මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඒ ඔක්කොම assessing authorities වල ලිස්ට් එක බලන්න පුළුවන්. මං මෙතනදී ඔයාලට assessing authorities කිහිපයක් පෙන්නලා තියෙනවා. මම ඇත්තටම ඔක්කොම assessing authorities ගැන deeply දන්නේ නැහැ. මම දන්නවා ඒ කියන්නේ deeply ඔක්කොම ගැන දන්නේ නැහැ. නමුත් මම ACS Australian Computer Society එක Engineers Australia ගැන ටිකක් දන්නවා. මොකද මම ඒවත් එක්ක deal කරලා තියෙන හින්දා. මේ architects AACA කියලා කියන්නේ architectures level Architect Accreditation Council of Australia. ඔයා මොන හරි ආකිටෙක්චර් වලට සම්බන්ධ ප්‍රොෆෙෂනල් ස්කිල් එකක් තියෙනවා නම් ඔයාට මේ AACA කියන authority එකෙන් ඔයාගේ ස්කිල් එක ඇසස් කරගන්න පුළුවන්. මෙන්න මේ මම පෙන්නලා තියෙන link එක තමයි link එකට ගිහිල්ලා ඔයාලා ඒ විස්තර බලලා ඔයාලත් එක්ක personally හරි ඔයාලගේ website එකකින් හරි contact කරගෙන විස්තර අරගෙන ඔයාලගේ assessment එක ගන්න පුළුවන්. ඒ වගේම මේ AASW ඒ කියන්නේ මේ authority එකෙන් Australian Association of Social Workers workers ලට සම්බන්ධ මොකක් හරි qualification එකක් බලලා තියෙනවා නම් මේ authority එකෙන් ඔයාලට ඒ assessment එක ගන්න පුළුවන්. ඒ වගේම Australian Children's Education and Care Quality child care course මොන හරි කරලා තියෙනවා නම් මම හිතන්නේ මේ authority එකෙන් තමයි ඔයාලා ඒක assess කරන්න ඕනි. මේක තමයි Australian College of Physical Scientists and Engineers in Medicine. Physical scientists වලට සම්බන්ධ මොකක් හරි qualification එකක් හරි ඔයා medical field එකේ ඉන්න engineer කෙනෙක් නම් මෙන්න මේ authority එකෙන් තමයි ඔයාලට ඔයාලගේ assessment එක ගන්න පුළුවන්. ඒ තියෙන්නේ Australian Computer Society එක ACS කියලා කියන්නේ computer digital technologies වලට සම්බන්ධ මොකක් හරි qualification එකක් degree එකක් හරි ඊට අඩු හෝ level වල අඩු හෝ වැඩි සහ experience තියෙනවා නම් ඒවා claim කරගන්න සහ skill assessment එක ගන්න ACS එකෙන් පුළුවන්. ඒ වගේම මම කලින් ඔයාලට පෙන්නුවා social worker කොහෙන්ද access කරගන්න කියලා. මෙන්න මේ website එකෙන් තමයි මේ authority එකකින් ACWA කියන authority එකෙන් තමයි community workers ලව සම්බන්ධ අයව assess කරන්නේ. ඒ කියන්නේ මම අද තමයි දැනගත්තේ community worker සහ social worker කියන එක areas දෙකක්. එයාලට වෙනම authorities දෙකක් තියෙනවා කියලා. Australian dental කියනවා මොන හරි dentist කෙනෙක් නම් මෙන්න මේ dental council එකෙන් තමයි ඔයාගේ skill assessment එක ගන්න ඕන. Australian Institute of Medical Scientists කෙනෙක් නම් මේ authority එකෙන් තමයි ඔයාට skill assessment එක ගන්න ඕන. Quantity survey ඔයාගේ qualification එක quantity survey පැත්තෙන් නම් QS කරලා තියෙනවා නම් මේ authority එකෙන් තමයි ඔයාගේ skill assessment එක ගන්න ඕන. Teaching Australian Institute for Teaching and School Leadership කියන්නේ school leadership principal කෙනෙක් නම් teacher කෙනෙක් නම් ඒ වගේ අයව AITSL එකෙන් තමයි assess කරන්නේ. Maritime Safety Authority මේක කියන්නේ සමුද්‍ර සම්බන්ධව මොන හරි qualification එකක් තියෙනවා නම් මේක government එකක් .gov.au කියලා කියන්නේ ඒ නිසා ඒක government එකක් මේකෙන් තමයි ඔයාලට maritime safety authority එකෙන් තමයි ඔයාලගේ ඒ professional qualification එක assess කරගන්න පුළුවන්. මේකෙන් කියන්නේ Australian Nursing and Midwife ඔයා nurse හරි midwife හරි මොන හරි qualification එකක් තියෙනවා නම් මේ authority එකෙන් මම ඉක්මනින් යන්නම්
මේක Australian New Zealand Society of Nuclear Medicine වලට සම්බන්ධ qualification එකක් තියෙනවා නම් මේ පස authority එකෙන් එතකොට physiotherapy මොන හරි qualification එකක් තියෙනවා නම් APC එකෙන් තමයි ඔයාලා මේ assessment එක ගන්න ඕනේ. ඒ වගේම ෆාමසි කෝස් එකක් කරලා ඔයාට ඒක මෙහි ෆාමසිස්ට්ලට PR දෙන නම් ඒක ඒ ලිස්ට් එකේ තියෙනවා නම් ඔයාලට මේ assessing authority එකෙන් ඒක ගන්න පුළුවන්. Psychological society පහුගිය ටිකේ මේ psychological පැත්තට ලොකු demand එකක් තිබුණා කොරෝනාත් එක්ක. psychological මොකක් හරි qualification එකක් තියෙනවා නම් මේ authority එකෙන් කතා කරලා ඔයාලගේ skill assessment එක ගන්න පුළුවන්. veterinary පශු වෛද්‍ය පැත්තට ඔයාලා මේ assessing authority එකෙන් ඒ වගේම chartered accountant කෙනෙක් නම් chartered accountant කියන CAANZ කියන මේ authority එකෙන් CPA කියන්නේ public accountant certified public accountant ලව assess කරන්නේ මේ authority එකෙන් dietitian කෙනෙක් නම් මේ authority එකෙන් ඒ වගේම engineer කෙනෙක් නම් engineers Australia ඒ වගේම trade qualifications මොන හරි තියෙනවා. ඒ කියන්නේ ඔයා කුකරි කරලා ඉන්නවා නම් කුකරි කරන කට්ටියව assess කරන්නේ මේ TRA කියන authority එකෙන්. PET assess මේකෙන් කරන්නේ vocational education and training assessment services. හරි. දැන් ඔයාලට මම පෙන්නුවා ගොඩාක් assessing authorities තියෙනවා කියලා. 42ක් තියෙනවා. නමුත් මම ඔයාලට ටිකයි පෙන්නුවේ. ඔයාලට ඒ list එකේ link එක දාලා තියෙන හින්දා ඔයාලට ඒ authority එක එතන තිබුණේ නැත්නම් ඔයාලට ඒ link එකට ගිහිල්ලා ඒ authority එකට ගිහිල්ලා ඔයාලගේ අදාළ authority එක හොයාගන්න පුළුවන්. මම ඔයාලට කිව්වා soul list එක කියලා එකක් තියෙනවා කියලා. මේ soul list එකේ තමයි තියෙන්නේ occupations ඔස්ට්‍රේලියාවෙන් මොන occupation වලට PR දෙනවද නැද්ද කියලා. මේ soul list එකේ ඔයාගේ job එක තියෙනවා නම් ඒක ඔයාට PR apply කරන්න opportunity අවස්ථාවක් තියෙනවා. මේ soul list එකේ මොනවද තියෙන්නේ? මේ soul list එකේ තියෙනවා ඔයාගේ occupation එකේ නම. ඒ වගේම ANSCO code එක කියලා එකක් තියෙනවා. ANSCO code එකක් තියෙනවා. ඒ වගේ මේකේ තියෙනවා eligible visa. ඒ කියන්නේ හැම visa එකටම apply කරන්න බෑ ඔයාගේ occupation එකේ ඒ list එකේ තිබුණු පළියට. ඒ කියන්නේ ඒ list එකේ තියෙනවා ඒ occupation එකට apply කරන්න පුළුවන් visa වර්ගත්. ඔයා මොන visa වලට eligible ද කියලා තමයි ඒ eligible ද කියලාත් ඒකේ තියෙනවා. ඒ වගේම මොන authority එකෙන්ද ඔයා ඒක assess කරන්නේ කියලා. ඒ වගේම list type කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ soul list එක කොටස් 4කින් සමන්විතයි. ඒ list type 4ක් තියෙනවා. ඒ list type 4ත් මම ඔයාලට පල්ලෙහිදී කතා කරනවා. මෙන්න මේ link එකෙන් තමයි ඔයාලට imi.homeaffairs.gov.skilloccupation.list කියන මේ website එකට ගිහිල්ලා ඔයාලට මේ soul list එක බලන්න පුළුවන්. මේ soul list එක හැම අවුරුද්දෙම update කරනවා. එතකොට ANSCO code එකේ මොකක්ද කියන්නේ? ANSCO code එක කියලා කියන්නේ ඒක නිකන් number එකක්. ඒකේ තියෙනවා ඒ ANSCO code එක soul list එකට ගියාම ඔයාලට බලන්න පුළුවන්. එතන link එකක් තියෙන්නේ. ඒ number එක hyperlink එකකට link කරලා තියෙන්නේ. ඒක click කරාම ඔයාලව යනවා ඒ අදාළ විස්තර තියෙන තැනට ඒ ANSCO code එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා ඔයාගේ ඒ occupation එකේ level එක. කියන්නේ level 1 2 3 ඒ වගේ මොන level එකේද ඔයාගේ job එක තියෙන්නේ කියලා. ඒ වගේම qualification එක. ඔයාට bachelor degree එකක්ද ඕන, master එකක් ඕනද? ඒ වගේම experience need to work in occupation. ඒ කියන්නේ ඔයාට ඒ occupation එකේ skill assessment එක ගන්න bachelor degree එකක් එක්ක තව අවුරුදු 3ක experience ඕන. එහෙම නැත්නම් trade qualification එකක් එක්ක
NVQ level 5 හරි 6 එක තව අවුරුදු 3ක experience වුණා. අන්න ඒ වගේ විස්තර හැම එකම මේ ANSCO code එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම list type මම හතරක් තියෙනවා කියලා කිව්වා. ඇත්තටම sol list එකේ දාන්නේ ඒකේ combination එකක්. ඔයාලට ඒකට ගියාම බලන්න පුළුවන් සමහර jobs වල තියෙනවා MLT SSL කියලා, සමහර ඒවා SPSOL, ROL, RSMS කියලා. එහෙම list type එකකට තමයි එයාලා ඒ job එක select කරලා තියෙන්නේ. මේකේ තියෙන්නේ medium and long term strategic skill list එක තමයි MLTSL කියන්නේ. කියන්නේ දිගු කාලීනව සහ මධ්‍යම කාලීනව ඔස්ට්‍රේලියාවට ඒ ජොබ් එක අවශ්‍යයි කියලා. STSOL කියන්නේ short term skill. ඒ කියන්නේ ඒක ඔස්ට්‍රේලියාවට short term එකකට අවශ්‍ය වෙන jobs තමයි මේ STSOL කියන්නේ. ROL කියන්නේ regional occupation. කියන්නේ ඔස්ට්‍රේලියාවේ city එක CBD එකෙන් city එකෙන් එළියේ තියෙන cities වලට තමයි අපි regional කියලා කියන්නේ. regional occupation list එක තමයි ROL එක කියලා කියන්නේ. ඒ වගේම regional sponsored migration scheme කියලා තව list එකක් තියෙනවා. මේක තමයි list type 4. මම උදාහරණයක් විදිහට ගත්තා. මේක තමයි මගේ occupation එක. computer network and system engineer. මගේ ඒ occupation එකට අදාළ ANSCO code එක තමයි 263111 කියන එක. මේ ANSCO code එක මම ක්ලික් කරාම මට මේ විස්තර තමයි බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ occupation එකට මේ එකම occupation එක යටතේ එයාලා sub categories 3කට කඩලා තියෙනවා. ඒ කියන්නේ computer network and system engineer. ඒ computer system and network engineer කියන එක යටතේ එයාලා තව jobs දෙකක් classification දෙකක් දීලා තියෙනවා. computer network engineer හෝ computer system integrator. මේ job දෙකම කරනවා නම් එයාට මේ computer network and system engineer කියන job එක යටතේ මේ කෝඩ් එක යටතේ එයාට ස්කිල් ඇසස්මන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයා network administrator කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ network specialist, network support කියලා එයාලා alternative නම් දෙකකුත් දීලා තියෙනවා. يعني ඔයා network specialist කෙනෙක් හරි network support කෙනෙක් හරි විදිහට වැඩ කරනවා නම් එයාවත් network administrator කියන category යටතේ තමයි එයාලා skill assessment එක issue කරන්නේ. يعني ඔයා LAN administrator කෙනෙක් විදිහට වැඩ කරත් ඔයාට يعني local area network administrator කෙනෙක් විදිහට වැඩ කරත් network administrator කියන job occupation එක යටතේ මේ ANSCO code එක යටතේ ඔයාට skill assessment එක ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක තමයි network analyst. එයාලා network analyst කියලා කියනවා. මේ alternative නම් දෙක තමයි network designer, network strategist. මේ job role එක උනත් ඔයා වැඩ කරනවා නම් ඔයාට network analyst කියන category එකට තමයි ඔයා වැටෙන්නේ. ඒ යටතේ ඔයා network architect කෙනෙක් විදිහට වැඩ කරත්, network consultant කෙනෙක් විදිහට වැඩ කරත් ඔයාට ඒ classification දෙක යටතේ ඔයාට network analyst කියන මේ occupation එක යටතේ සහ මේ code එක යටතේ ඔයාට skill assessment එක ACS එකෙන් ගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝටම යම්කිසි දැනුමක් එකතු වෙන්නේ නැති කියලා කොහෙන්ද තමන්ට තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ඇසස් කරගන්නේ සහ මෙතන තිබුණේ නැත්නම් කොහෙන්ද ඒ ඇසසින් ඔතොරිටි එක හොයාගන්නේ කියලා ඔයාලට අදහසක් ආවා කියලා මං හිතනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මං අනිවාර්යෙන් පුළුවන් විදිහට ඔයාලා හැමෝටම ඔයාලගේ ස්කිල් ඇසස්මන්ට් එක ගන්න පුළුවන් විදිහට උදව් කරන්නම්. මං විශ් කරනවා ඔයාලා හැමෝටම ඔයාලගේ ස්කිල් ඇසස්මන්ට්ස් අවශ්‍යයට ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්.